අට්ඨා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් ප්‍රාර්ථනා කරමින් අද උතුම් පුන් පොහෝ දවසේ ඔබ හැම දිනාම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයට එකතු වෙන්නේ. ඉතින් අද පුන් පොහෝ දවසේ කොළඹ ටෙලිවිෂන් මේ සඳහා විකාශය ඔස්සේ මේ උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පදිංචි මනුජී සමන්ත මහත්මයා, හර්ෂණී දිසානායක මහත්මිය, කමායා සහ හිමායා කියන දියණිවරු දෙදෙනා ඇතුළු ඒ පවුලේ පින්වතුන් විසින් තිය හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිස මේ උතුම් ධර්මදානමය පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එයාගේ අරමුණ තමයි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා කියලා අපට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, සුජීවත්ව සිටින මෑණිවරුන්ට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව, ඒ වගේ මිය පරලොවගේ සියලුම සංසාරගත ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම අරමුණ. තිය අරමුණෙන් තමයි අද මේ ධර්මදානමේ පින්කමේ පින්වතුන් සිදු කරන්නේ. ඉතින් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටමත් අද මේ පුන් පොහෝ දවසේ මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, පුන් පොහෝ දවසක සිදුවෙච්ච අසිරිමත් සිදුවීම් අතර මැදින් පුන් පොහොය කියලා කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසුව උන්වහන්සේ කපිලවස්තුපුරයට ශාක්‍ය ජනපදයට 20,000ක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන තමන්ගේ ඥාතීන්ගේ දැක්ම පිණිස සුද්ධෝදන රජතුමාගේ ආරාධනය මත බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයට ගමන ආරම්භ කරපු දවස. ඔබ දන්නවා සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්නවා කියලා දැනගත්තට පස්සේ අමාත්‍යවරු කීප දෙනෙක් යොමු කරා 1000ක පිරිසක් සමග. හැබැයි ඒ ගිය සියලු දෙනාම 9 වතාවක් පිරිස යොමු කරනවා. ඒ හැමෝම බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ධර්මය අවබෝධ කරගෙන උතුම් මරහත්වයට පත් වුණා. නමුත් ගිය කාරණේ ඉෂ්ට වුණේ නෑ. අවසාන කාලුදායි කියන අමාත්‍යවරයා සියලු කාර්යයන් භාරව හිටපු අමාත්‍යවරයා හැටියට ධර්මයේ සඳහන් වෙනවා. එදා සුද්ධෝදන රජතුමාගේ සියලු කාර්යයන් භාර අමාත්‍යවරයා කියන්නේ සාමාන්‍ය අග්‍රාමාත්‍යවරයා වගේ. ඒ වෙලාවේ සුද්ධෝදන රජතුමාට විශ්වාසවන්තවම හිටි ඔහු පමණයි. මොකද අනිත් කවුරුත් ඒ පොරොන්දුව ඉෂ්ට කරේ නෑ. ඔහුට කතා කරලා කිව්වා, මට දැන් ඉන්න ඔබ විතරයි විශ්වාසවන්ත කෙනෙකුට. ඔබවත් මගේ අරමුණ ඉෂ්ට කරන්න. මට කොහොම හරි බුදුරජාණන් වහන්සේ මේ නගරයට වඩම්මල දෙන්න. ඒ වෙලාවේ කාලුදායි අමාත්‍යවරයා සුද්ධෝදන රජතුමාට කියන, රජතුමනි මං ඒ කාරණේ ඉෂ්ට කරන්න. හැබැයි ඊට පෙර මාව මේ සියලු වගකීම් වලින් නිදහස් කරලා මම කැමති මේ සම්බුද්ධ ශාසනයේ පැවිදිවෙන්. මට ඒකට අවසර දෙන්න. සුද්ධෝදන රජතුමාගෙන් ඒ අවසරය අරගෙන 1000ක පිරිසක් එක්ක එදා රජගහනුවර වේළුවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා උතුම් පැවිදි භාවයට පත් වෙලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. නියමිත කාලයේදී
බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ල වන්දනා කරලා මේ කාළුදායි මහරහතන් වහන්සේ රජගහ නුවරත් කපිල වස්තුපුරයත් මේ සාක්‍ය ජනපදයක් අතර මේ ගමන් මගේ තියෙන සුන්දරත්වය ගාථා ගණනාවකින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියලා වන්දනා කරලා ආරාධනයක් කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස සාක්‍ය වංසිකයන් ගැන අනුකම්පාවෙන් කපිල වස්තුපුරයට මේ ඥාතීන් ගැන අනුකම්පාවෙන් ස්වාමීනී භාග්‍යතුන් වහන්ස වැඩම කරන සේක්වා කියලා ආරාධනා කර. අන්නේ ආරාධනාව අපේ බුදුරජාණන් වහන්සේ පිළි අරගෙන ඒ ගමන ආරම්භ කරන්නේ මැදින් පුන් පොහෝ දවසේ. පිංහතුනී බුදුරජාණන් වහන්සේ සාක්‍ය ජනපදයට වැඩම කිරීම ආරම්භවෙච්ච මොහොතේ සුදෝදන් රජතුමා මේ කාරණය දැනගත්ත වෙලාවෙම නීග්‍රෝධ කියන සාක්‍ය කුමාරයට අයිති බොහොම රමණීය ඉඩම සාක්‍ය වංසිකයන් වෙන් කරලා මේ සියලු දෙනා එකතු වෙලා ඉක්මනින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට වැඩයින්න ආරාමයක් කෙරෙව. ඒ තමයි නීග්‍රෝධාරාම. බුදුරජාණන් වහන්සේ 20,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරලා එදා මේ නීග්‍රෝධාරාමේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කරා. ඒවගේ බුදුරජාණන් වහන්සේ මේ සාක්‍ය වංසිකයන්ගේ මානයේ දුරු කරන්න යමා මහ පෙළහර පෑව නීග්‍රෝධාරාම භූමියේදී. සාක්‍ය වංසිකයෝ මාන්න අධිකයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා වැඩම කරත් මේ සාක්‍ය වංසිකයෝ අතර වැඩිහිටි සාක්‍ය වංසිකයෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ගෞරව කරන්න ඉදිරියට ආවෙනෑ. ඔවුන් සතුට වුණා බුදුරජාණන් වහන්සේ ඇතුළ මේ භික්‍ෂූන් වහන්සේලාගේ වැඩම කිරීම. හැබැ යෝ කල්පනා කරා මේ බුදුනා කිවත් ඉතින් අපි පුතෙක් වගේන අපිට වඩා වයසින් බාලයින අපි බාල සහෝදරයෙක්න මේ විදිහට වැඩිමහල් අය ඒ ඥාතිකං අනුව කල්පනා කරලා අපිමොකටද වන්දනා අපිමොකටද හිස පාත් කරන්න අපි බොහොම උසස් සාක්‍ය වංසිකයවන. ඒ නිසා අපි එහෙම වඳින්න ඕ නෑ කියලා බුදුරජාණන් වහන්සේට උන්වහන්සේට වඩා වයසින් බාල සාක්‍ය වංසිකයෝ ලවා පුද පූජා වන්දනාමාන කෙරෙවා. ඒ වෙලාවේ මේ සාක්‍ය වංසිකයාගේ මානය ඔවුන්ගේ හිත්වල තියෙන මේ ස්වභාවය දකින ලෝතුරා බුදුරජාණන් වහන්සේ නීග්‍රෝධාරාම භූමියෙන් අහසට පැනනැගලා බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම පෙළහර යමා මහ පෙළහර පෑම සිදු කරා කියල සඳහන් වෙනවා. දැන් අපි මේ යමා මහ පෙළහර පෑම ගැන චුට්ටක් ධර්මානුකූලව මොකක්ද මේ ධර්මය සඳහන් වෙන්න කියලා දැනගන්න උත්සාහයක් ගමු මේ ධර්මානු ශාසනාව අතරතුර. ඒ තමයි පිංගතුනි ඉරිදි විෂය අචින්තියයි. බුදුරජාණන් වහන්සේගේ ඉරිදිමේ හැකියාව කිසිම ශ්‍රාවකයකුට ඒ හැකියාවට ලංවෙන්නවත් පුළුවන්කමක් නෑ. ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය තුළ ඉරුදිවන්තයන් අතර අග්‍රම කෙන මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේට නොයේ ඉරදි ප්‍රාතිහාර පාන්න පුළුවන්. උන්වහන්සේ ඒකා සංකීය කල්පලක්ෂයක් අග්‍රශ්‍රාවක තනතුරක් ලබන්න සසරි පාරමී පුරාගෙන ආපු කෙනෙ. ඒ වගේම ඉරදි වන්තයන්ගෙන් අග්‍රස්ථානය ලබන්න පාරමී පුරාගෙන ආපු කෙනෙ. මුගලන් මහරහතන් වහන්සේගේ ඉරදි බලය ගැන ධර්මය සඳහන් වෙනවා. ඔබ අහල ඇති බේරංජා නුවර සාගතයක් ඇතිවෙච්ච සිදුවීම. එදා බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් පමණ මහා සංඝයා වේරංජා නගරේ වස් සමාදන් වුණා. විශාල නියගයක් දුර්භික්ෂයක් සමග සාගතයක් මේ ප්‍රදේශයට ඇති වුණා. ඒත් සමග මාරාවේශයකින් මේ ආරාධනා කරපු බමුණට ඔහුට අමතක වුණා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට සිව්පසෙන් ඇපෝපස්ථාන කරන්න ඕන නේද මේ කාලෙ කියල. ඒ අතරතුර බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාටත් ඒ නගරවාසීන්ටත් ඒ ප්‍රදේශවාසි සියලු දෙනාටම ආහාර හිඟයක් නියගෙන් විශාල පීඩනයක් සාගතයක් සමග ඇති වුණ. ඔය වෙලාවේ ධර්මී සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ දවසක්
බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල වන්දනා කරලා අවසර ඉල්ලනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ නියගේ නිසා දුර්භික්ෂ නිසා තථාගතයන් වහන්සේ ඇතුළු සංඝයාත් පීඩාවට පත්වෙලා. මේ වේරංජා නගරේ නගරවාසීනුත් පීඩාවට පත්වෙලා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙනවා නම් මගේ ඉරිදි බලයෙන් මම මේ පෘථිවි පුෂ්ඨය පෙරලලා මේ පොළොව ඇතුලේ තියෙනවා රස පොළොවක්. මේ පස්වල ඇතුලේ තියෙනවා සාමාන්‍ය ඔබ දන්න මේ පාෂාණ තට්ටු අතර මුගලන් මහරහතන් වහන්සේ විස්තර කරනවා සාමාන්‍යයෙන් ආහාර කරගන්න පුළුවන් කිරිවල යොදේ වගේ රස පොළොවක් මේ ඇතුළතින් පිහිටලා තියෙනවා යම් තට්ටුවක්. අන්නේ රස පොළොව මං උඩට පෙරලලා මතු කරන්න. මේ මනුස්සයන්ට ඒ රස පොළොව හරි කුසගින්න නිවාගන්න ආහාර කරගන්න පුළුවන්. පිංහතුනේ ඔබට මේක සමහර වෙලාවට මේ කාරණා කියනකොට ඒක කොහොමද වෙන්නේ මේ පස් කන්නේ කොහොමද මේවනිකම් මොන වගේද ඔය වගේ නොයි අදහස් එන්න පුළුවන්. ඔබ දන්නවනම් අග්ගඥ සූත්‍ර දීඝනිකාය සඳහන් වෙනවා අග්ගඥ සූත්‍රය කියලා දේශනාවක්. මේ ලෝක ධාතුවක් විනාශ වෙලා ආයිමත් පෘථිවි පුෂ්ඨයක් හැදෙනකොට ඉස්සල්ලාම හැදෙන පොළොවේ මේ පෘථිවි පුෂ්ඨය හරියට කිරිවල යොදේ වගේ කියන. මේ සත්වයන් ආබස්සර නමින් අහසේ පාවි පාවි ඉන්න සත්ව කොටසක් බවට පත්වෙනවා. මේ ලෝක ධාතුවම විනාශ වුණාට පස්සේ. අර පෘථිවි පුෂ්ඨය කාලයක් යනකොට අර අහසේ පාවි පාවි ඉන්න මේ ආබස්සර කියන මේ පිරිස පොළොව ආසන්නයට ඇවිල්ලා ඉස්සල්ලා පෘථිවි පුෂ්ඨය ආග්‍රහණය කරන හරිම සුවඳයි. අවසානයේ ඔවුන් ඒක දිවගාල බලන්න පුරුදු වෙනවා. ඊළඟට ඔවුන්නේ පෘථිවි පුෂ්ඨය ආහාර කරගන්න. කාලයක් යනකොට ඔවුන්ට අර අහසේ පාවි පාවි අහසින් ගියායගේ ශරීර ටික ටික ඝන වෙලා අහසින් යන්න බැරුව පොළොව මට්ටමේ රැඳෙනවා. එතකොට මේක මේ දීර්ඝ දේශනාවක්. මම මේ පුංචි කොටසක් ඔබට සිහිපත් කරේ. දීඝනිකායේ තියෙන මේ අග්ගඥ සූත්‍රය මේ විදිහට ටික අර ආබස්සර නමින් අහසේ පාවි පාවි හිටපු සත්වයන් පොළොව මට්ටමට සම්බන්ධ වෙච්ච හැටි ඊළඟට ඔවුන් කාලයක් යනකොට ඔවුන්ගේ ශරීර ඝන වෙලා මේ මිනිස්යන් හැටියට වෙනස් වෙච්ච හැටි ඊළඟට ඔවුන් මේ පොළොව මේ පෘථිවි පුෂ්ඨය ආයෙමත් ටික සකස් වෙච්ච හැටි ඉස්සල්ලාම ඊට පස්සේ කාලයක් යනකොට ඒ ආහාර කරගත්ත පෘථිවි පුෂ්ඨය ඝන වෙලා යම් භෝග වර්ග ඔවුන්ට ආහාර කරගන්න පුළුවන් ඇල්වි මේ වගේ නොයෙක් ආහාර වර්ග පොළොවෙන් පහළ වෙච්ච හැටි දීර්ඝ දේශනාවක් තියෙනවා. එතකොට අපි කතා කරේ අර මුගලන් මහරහතන් වහන්සේ වේරංජා සාගතේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙනවා නම් මම 이르දි බලයෙන් මේ පෘථිවි පුෂ්ඨේ පෙරලන්නම් කියනවා. මේ පොළොව ඇතුලේ තියෙනවා රස පොළොවක්. මේ මහ පොළොව පෙරලලා ඒ රස පොළොව මං උඩට මතු කරලා දෙන්නම් ඊරදී. දැන් මේ මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා මේ කාරණේ වෙනුවෙන්. එතනදී බුදුරජාණන් වහන්සේ අහනවා මොග්ගල්ලාන ඔබ කොහොමද මේ පෘථිවි පුෂ්ඨයේ මත ජීවත් වෙන මිනිස්යන්ට සත්වයන්ට හානියක් නොවන විදියට ඔය දේ කරන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ ඉර්ධිවන්තයන්ගෙන් අගතැන්පත් මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ විස්තර කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම වම් අතින් මේ වගේම පෘථිවි පුෂ්ඨයක් 이르දියේ මවනවා. මවලා මේ ඉන්න සත්වයන්ව ඒ පෘෂ්ඨයේ මතින් තියෙනවා 이르දියේ. තියලා මං අනිත් අතින් පොළොව පෙරලලා ආයිමත් ඒ සත්‍යම් මේ පොළොව මතින් තියෙනවා කියලා. දැන් මේක අපිට හිතා ගන්නවත් බැරි දෙයක්. 이르දි විෂය අචින්ත්‍යයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔබට ඔය කියපු දේ ඔබේ 이르දි බලයෙන් කළ හැකියි. නමුත් මොග්ගල්ලාන ඔබට ඔයනි දෙයක් කරන්න සිතක් පහළ නොවේවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ වළක්වනවා. එතනදි බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔබ යම් හේකින් ඔය දේ කරොත් ඔබ පෘථිවි පුෂ්ඨයේ පෙරලලා මේ පොළොවේ රස පොළොවක් උඩට මතු කරලා මෙහෙම දෙයක් 이르දියෙන් කළොත්
මේ සාමාන්‍ය මනුස්්‍යයන් මේ ජීවත්වෙන සාමාන්‍ය මිනිස්සුන්ට කොහොමද මේක වුණේ මොකක්ද මේ වුණේ කොහොමද මේක කරේ කියලා හිතාගන්නවත් බැරුව බොහෝ පිරිසකගේ හිත් පවා විපිලිස්සර වෙන්න පුළුවන්ක මිනිස්සුගේ ඔළු අවුල්ලන්න පුළුවන් පිස්සු හැදෙන්න්නක් පුළුවන් කොහොමද මේක වුණේ කොහොමද කරේ කියලා හිතාගන්නවත් බැරු එනිසා පිංවතුනි ඉරදි විශ්‍ය අචින්තියයි මුගලම් මහරහතන් වහන්සේට එවැනි මහා ඉරදියක් තිබුණා නම් පොලෝ පවා පෙරලන්න පුළුවන් තරන් ඉරදි බලයක් හැබැයි මතක තියාගන්න මේ ලෝකයේ මුගලන් මහරහතන් වහන්සේට කරන්න බැරි එකම ඉරදි ප්‍රාතිහාරය තමයි යමාමහ පෙළහර පෑන් ඒ දේ කළ හැක්කේ බුදු කෙනෙකුට පමණයි බුද්ධ ශාසනයක ශ්‍රාවකයකුටවත් අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමකටවත් වෙනත් කිසිම පුද්ගලයකුට ශ්‍රාවකයකුට කළ නොහැකි. ලෝතුරා බුදු කෙනෙකුට පමණක් කළ හැකි එකම ප්‍රාතිහාරයක් තමයි අසිරිමත් පෙළහර. ඒ පෙළහර කරනවනං ආයමත් තවත් බුදු කෙනෙක් පමණයි. ඒ තමයි යමාමහ පෙළහර පෑර. පිංවතුනි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා පළවෙනි සති අවසානයේ දෙව් බමුන්ගේ සැකදුරු කරන්න උන්වහන්සේ ඒ කාන්තෙන් බුද්ධත්වයට පත්වනා කියලා. මොකද බුදුරජාණන් වහන්සේ බුදුවෙලා සතියක් බෝධි මූලේ ඒ ඉරියව්වම වැඩ සිටිද්දී බොහෝ දෙවි දේවතාවරු අතර හිත දකින්න පුළුවන් දෙවිවරු. මහේශාක්‍ය දේවතාවරු ප්‍රීතිකෝසා කර කර දෙවියන් සතුට වෙනවා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වනා ලෝතුරා බුද්ධත්වයට පත්වනා කියල දෙවියන් ප්‍රීති ගෝසා කරනවා. හැබැයි අපි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා ඒ ඉරියව්වවත් වෙනස් නොකර චතුරංග සමන්නාගත වීරයෙන් බෝධි මූලේ වැඩ සිටිය ඉරියව්වෙන්ම සතියක් බුදු වෙලත් ඒ බෝධි මූලේම වජිරාසනය මත වැඩ සිටිය. අවසානි දවස් ගානක් යනකොට අර සතියක් වෙනකොට සමහර හිත දකින්න බැරි දෙවිවරු සැක සංකා උපදවන්න පටන් ගත්තා තාම බුදු වෙලා නැතුව ඇති. බුදුනානං උන්වහන්සේ උතනින් නැකිතල වඩිනවනේ. උන්වහන්සේ ඒ විදිහටම වැඩඉන්නේ තාම උන්වහන්සේ වීරිය වඩනවා තාම වීරිය වඩනවා. ඒ වගේ බොහෝ දෙවි දේවතාරු උන්වහන්සේ ඒ කාන්තෙන් බුද්ධත්වයට පත්වනා කියලා ප්‍රීතිගෝසා කරනකට සමහරයට සැක සංකා ඇති වුණා. බුද්ධත්වයෙන් පළවෙනි සති අවසානි බෝධි මූලෙන් අහසට පැනනැගල බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙකුට පමණක් කළ හැකි යමා මහ පෙළහර පෑම සිදු කරා. අන්න එතනදි තමයි සියලු දෙව් බමුන් ප්‍රීතිගෝසා කරමින් සාධකාර දෙමින් පිළිගත් උන්වහන්සේ කාන්තෙන් බුද්ධත්වයට පත්වෙලා මයි මේ වැඩ සිටිය. උන්වහන්සේ කාන්තෙන් බුද්ධත්වයට පත්වනා කියලා පිළිගත්ත. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අවුරුද්ධකට පමණ පසුව කපිලවස්තු පුරයට වැඩම කරපු ගමනේ නීග්‍රෝධාරාම ඉදිරිපිට මේ ශාක්‍ය වංසිකයන්ගේ මානය දුරු කරන්න ඒ විදිහෙම යමා මහම් පෙළහර පෑමක් සිදු කරයිද. මේ යමා මහ පෙළහර පානවා කියලා කියන්නේ අපි එකට කියෙන යමක මහා ප්‍රාතිහාරය යමා මහ පෙළහර පෑ බුදුරජාණන් වහන්සේ අහසට පැනනැගලා උන්වහන්සේ තේජෝ කසිනයටත් ආපෝ කසිනයටත් සමවදිනවා වේගෙන් සමාපatti දෙකට සමවදිනවා එකින් එකට වෙනස් සමාපatti දෙක. තේජෝ කසිනයට සමවදිනකොට උන්වහන්සේට පුළුවන් ගිනි දැල් විහිදවන්න මේ ශරීරයෙන්. ආපෝ කසිනයට සමවදිනකොට උන්වහන්සේට පුළුවන් ජලදහරා විහිදවන්න මේ ශරීරයෙන්. පිංහතුනේ උන්වහන්සේ ශරීරයෙන් උඩ කොටසෙන් ගිනි දැල් විහිදෝනකොට ශරීරයෙන් යට කොටසෙන් ජලදහරාවල් විහිදෝන. ඊළඟට ශරීරයෙන් යට කොටසෙන් ගිනි දැල් විහිදෙනකොට ශරීරයේ ඉනෙන් උඩ කොටසින් ජලදහරා විහිදෙන. ඒ විදිහට පෙළහර පාලා ඊළඟට ශරීරය වම් පස්සට දකුණු පස්සට බෙදාගෙන ශරීරය වම් පසින් ගිනි දැල් විහිදෙනකොට දකුණු පසින් ජලදහරාවන් විහිදෙන. ඊළඟට වම් පසින් ජලදහරා විහිදෙනකොට දකුණු පසින් ගිනි දැල් විහිදෙන විදිහට ප්‍රාතිහාර පාන.
අවසානය බුදුරජාණන් වහන්සේ වම් කනින් ගිනි දැලක් විහිදෙනකොට දකුණු කනින් ජලධහරාවක් විහිදෝ. වම් නාස්පුඩුවෙන් ගිනි දැල් විහිදෙනකොට දකුණු නාස්පුඩුවෙන් ජලධහරා විහිදෙන. අවසානි රෝමකෝපාගින් පවා. ඉතා සියුම්ව ගිනිදැල් විහිදෝමින් ජලධහරා විහිදෝමින් මේ ප්‍රාතිහාරය අහසේ දක්වනකොට බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය. එදා සුද්දෝදන රජතුමා ඇතුළු සාක්‍ය වන්සිකයන් සාධු කාරදිදී පුදුමෙන් පුදුමයට පත්වනා උන්වහන්සේගේ මේ ප්‍රාතිහාරි දැකලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මැදින් පුන් පොහෝ දවසේය. මේ සාක්‍ය ජනපදයට වැඩම කරපු ගමන සිදුවච්ච විශේෂ සිදුවීම් අතර බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඊළඟ දවසේ ඔබ දන්නවා උන්වහන්සේ බුදුවරුන්ගේ මේ ශ්‍රමණයන් වහන්සේලාගේ සම්ප්‍රදාය පිණ්ඩ පාති වැඩම කිරීම බුදුරජාණන් වහන්සේදා කපිලවස්තුපුර සාක්‍ය ජනපදයේ නගරි පිණ්ඩ පාති වඩිනවා. හැබැයි සුද්දෝදන රජතුමාට ඒක මදිකම මහා මාන්‍යයකින් ජීවත්තෙච්ච රාජ පරම්පරා අතර පවා සාක්‍ය වන්සිකේ බොහොම උසස් කියල හිතාගෙන හිටපු සාක්‍ය වන්සිකයන් මේ සිදුවී ආරංචි වුණාට පස්සේ සුද්දෝදන රජතුමා දුවගෙන ගිහිල්ල මහ පාරදිම වැදගෙන අනේ ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ ඇයි අපිට මේ ලැජ්ජ කරන්න. අපි සාක්‍ය වන්සික අපි කාගෙන්වත් ඉල්ලගෙන මෙහෙම යැපිච්ච පිරිසක් නෙමෙයි. මේ මාලිකාවල මේ රාජ මාලිකාවල ඇති තරන් සැප සම්පත් භවබෝග ආහාරපාන තියෙද්දි. ඇයි සාමීනී භාග්‍යතුන් වහන්ස මෙහෙම අපිට ලැජ්ජ කරන්න. ඒවිලි බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි ඔබේ වන්සේ සාක්‍ය වන්සේ වෙන්න පුළුවන්. නමුත් මන් දැම් බුද්ධ වන්සේට අයිති කෙනෙ. මේ තමයි බුදුරජාණන් වහන්සේලාගේ චාරිත්‍රය. එදා බුදුරජාණන් වහන්සේ පාත්තරය අතීතියාගෙන ගාථාවකින් සුද්දෝද රජතුමාට දහම් දෙසවා. රජතුමා ඒ බණහලා ඒ මොහොතෙම උතුම් සෝවාන් පලට පත් වුණ. ඊළඟට තුන්වෙනි දවසේ දෙවනි දවසෙත් ඊළඟට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කර ස්වාමිනි හෙමනං හිට දවසින්න සංඝයා සමඟ මාලිකාවට දානයට වඩේ. ඊළඟට ඒ මාලිගාවට දානයට වැඩම කරපු මොහොතේ බුදුරජාණන් වහන්සේගෙන් බණහල මහා ප්‍රජාපති ගෝතමී ධර්මාවබෝධ ලැබූ. තුන්ගනි දවසේ රාහුල කුමාරය පැවිදි කර. ඊළඟට නන්ද කුමාරයගේ පැවිදි කිරීම මේ වගේ කාරණා රැසක් සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේ මේ සාක් ජනපදයට වැඩම කරපු ගමන. මෙන්න මේ කාරණා යෙදිච්ච පුන් පොහෝ දවසක අද දවසේ ඔබ මේ ධර්මය ශ්‍රවණය කරන්නේ පෝය දවසක උතුම් සීලයක පිහිටල ගුණධර්ම ආරක්ෂා කරමින් යම් කිසි කෙනෙක් පුන් පොහෝ දවසේ වෙනදට වඩා උතුම් සීලයක පිහිටල ගුණධර්ම රකිනවද. පිංවතුනී සතරවරන් දෙවියන් පවා මේ ලෝකෙ සැරිසරනවා පෝය දවසට ගුණධර්ම පුරණය ගැන තොරතුරු එකතු කරගෙන යන්න. අද වගේ පුන් පොහෝ දවසක දිවිය ලෝකෙ සිද්ධ වෙන අසිරිමත්ම සිදුවීම් පිළිබඳව දීගනිකායි සඳහන් වෙනවා. ජනවසභ කියන සූටි ජනවසභ කියන බිම්බිසා රජ්ජුරු. බිම්බිසා රජ්ජුරුව මරණයට පත්වෙලා ජනවසභ නමින් දිවිය ලෝක ඉපදුනා. දවසක් බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ජකෝට පාරොත්තේ වැඩඉන්නකොට මේ බිම්බිසා රජතුමා දැන් දෙව්ලොව ඉපදිලා එදා රාත්‍රී මුළු ප්‍රදේශයේ ආලෝකමත් කරගෙන විශාල දිවි ආලෝකයක් බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිලා මේ ආලෝකයේ තුළින් දෙවි කෙනෙක් නිර්මාණය වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා දිවිය ලෝක විස්තර වගේයක් කියන සාමීනි මම තමයි ජනවසභ මමයි ජනවසභ කියල බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. ඒ වන්දනා කරලා කිනෝ සාමීනී භාග්‍යතුන් වහන්ස දෙවිවරු පෝය දවස්වලට සුධර්මා දිවිය සභාවට රැස්වෙන. ඒමනං අද වගේ පුන් පොහෝ දවසක සදෙව්ලෝම දෙවියන් සුධර්මා කියන දිවිය සභාවට රැස්වෙනවා. ඒ මොකටද දෙවිවරු දිවිය සභාවට රැස්වෙන්නේ. පිංගතුනි මනුස්සලෝකයේ තෙරුවන් සරණගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ
හැමෝම නොවන බොහෝ පිරිසක් මේ සීලේක වටිනාකම දන්න ධර්මය වටිනාකම දන්න උපෝසත සීලයක් සමාදන් වීමේ වටිනාකම දන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පෝයට උපෝසත සීලි සමාදන් වෙනවා. ඒ සීලෙ සමාදන් වෙලා වෙනදට වඩා උතුම් ගුණයක් පුරන්න පෝයි දවස්වලට උත්සාහයක් ගන්නවා. දෙවිවරුත් දිවිය ලෝකෙ සුධර්මා දිවිය සභාවට එකතු වෙන හැමෝම නෙමේ දෙවියන් අතර සම්මාධිට්ටික මිත්‍යා දෘෂ්ටික දේවතාවරු එක දෘෂ්ටි මතවාද ඇති අය ඒ වගේම සුර අසුර පිරිස ඉන්නවා මාර පාක්ෂික අයත් ඉන්නවා පෙරමොකක් හරි පිනක් නිසා දිවිය ලෝක ඉපදිලා නමුත් යම් යම් දෘෂ්ටි වසයෙන් එක දෘෂ්ටි මතවාද දරාගෙන ඉන්න ඉන්නවා එනිසා තමයි දෙවියන් අතරින් පවා දිවිය චුති කියන සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මහණෙනි බොහෝ දෙවිවරු දිවි ආවිස අවසන් වෙනකොට දෙව්ලොවින් චුත වෙලා අපායට වැටෙනවා. ඒ පෙරපින ගෙවල අවසන් කරලා දිවිය ලෝකෙන් චුත වෙලා එක්කො නිරේ උපදිනවා තිරිසං අපාය උපදිනවා ප්‍රේත ලෝකෙට වැටෙන එක මනුස්ස ලෝකෙට වැටෙන. හැබැයි දිවිය ලෝකෙ ඉපදුනත් පින් කරගන්න අය සද්ධාදී ගුණධර්ම වඩා ගන්නයි. අර සුධර්මා දිවිය සභාවේ දෙවියන්නෙක් එකතු වෙලා බණහන පින්කං කරන ගුණධර්ම පුරණ දෙවිවරු. අන්නේ අය දෙව්ලොවදී තව තවත් පින් බලවත් කරගෙන කුසල් වඩාගෙන බණ භාවනා කරගෙන සමහරු මාර්ග පල් ලබාගෙන එහෙම්ම සුද්ධවාස බඹලොව ඉපදිලා පිරිනිවන් පාන මට්ටමට දිවිය ලෝකෙදිම සංසාර ගමන අවසන් කරන මාර්ගයට පිවිසෙනවා. මේ ජනවසභ දෙවියන් බුදුරජාණන් වහන්සේට විස්තර කරනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස සුධර්මා දිවිය සභාවට පෝය දවස්වල දෙවරු එකතුනාට පස්සේ ඒ දෙවියන්ට බණ කියන්න දහම් දෙසන්න සුද්ධවාස බ්‍රහ්ම ලෝකෙන් සනන්ත් කුමාර කියලා බ්‍රහ්ම දේවතා කෙනෙක් දිවිය ලෝකෙට වැඩම කරනවා. පිංහතුනී දිවිය තල 6ක් ගැන ධර්මය සඳහන් වෙනවා. මේ මනුස්සලෝකට ආසන්නයෙන් එකැනේ පොළොව ආසන්නේ ඉන්න දේවතා කොට්ටාසයක් තියෙනවා. උක්ෂ පරුවත විමාන කරගෙන මේ මනුස්්‍යයන් ඇසුරේ පොළොව ඇසුරු කරගෙන ඉන්න දේවතාවරු කොටසක්කින ඒ අයට අපිගෙන බූමාස්ට බූමාටු දේවතාවරු. ඊළඟට අහසේ විමාන මවාගෙන ඉන්න දේවතාවරුයින ආකාෂ්ට දේවතාවරු. එතකොට මේ පොළොව සීමාව ඉදම්ම යුදුම් 42,000ක් දක්වා ඉහළ සීමාව තුළ චාතුම් මහාරාජික කියන දිවිය තලයට අයිති වෙන. එතකොට යුදුම් 42,000ක් ඉහලින් තමයි ඔය චාතුම් මහාරාජික දිවිය තලේ ඉහළ පින් ඇති දේවතාවරු වැඩයි. ඒ අය සතරවරන් දෙවියන් විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවන් රුදරාෂ්ට්‍ර කියන සතරවරන් දෙවියන් යටතේ මේ ලෝකෙ සිව් දිසා පාලනය වෙන දේවතාවරු ගැන ධර්මය සඳහන් වෙන. එතන ඉඳන් තවත් යුතුම් 42,000ක් ඉහලින් එකැන පොළුවේ දං යුතුම් 84,000ක් ඉහලින් තවතිසා දිවිය තලේ පිහිටලා තින සක්‍ර දෙවියන් වැඩඉන්න මේ තවතිසා දෙව්ලෝ. ඊළඟට යාම දිවිය ලෝකයේ තුසිත දිවිය ලෝකයේ නිම්මාන රති දිවිය තලේ පරනිමිත වසවර්ති දිවිය තලේ මේ වගේ සදවුලවක් ගැන සඳහන් වෙනවා. මේ මනුස්ස ලෝකයක් සතරාපායත් දිවිය ලෝක 6ත් අයිති කාම ලෝකයට ඇසට පේන ප්‍රියමනාප රූප කනට ඇහෙන ප්‍රියමනාප සබ්ද නාසීට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන පහස මේ පංච කාමයන් තුළ තමයි සැපේ සතුට සොම්නස හොයන්නේ මනුස්යෝත් ඔයි දෙවිවරුත් කාම ලෝකෙ ඉන්න පිරිස. ඔය අතර පින්නතුනී කෙනෙක් පංචකාමයක් ඉක්මවල භාවනා කරලා සමාධයක් ඇති කරගෙන දිහානු මට්ටං උපදවාගෙන තිබුණානම් ඒ දිහාන මට්ටං වලට අනුව උපදින රූපාවච්චර බ්‍රහ්ම ලෝක 16ක් ගැන ධර්මය සඳහන් වෙන. දිව්‍ය තලවලට ගොඩාක් ඉහලින් තමයි මේ බ්‍රහ්ම තල පිහිටන්. එතකොට රූපාවච්චර බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ පළවෙනි දෙවනි තුන්වෙනි හතරවෙනි කියන මේ රූප දිහාන උපදවලා ඒ දිහාන මට්ටං අනු උපදින බ්‍රහ්මතල 16ක් තියෙන. ඊටත් ඉහලින් තියෙනවා බ්‍රහ්මතල 4ක්.
ආකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින්චඥායතන නේව සංඥා නා සංඥායතන කියලා. ඒ බ්‍රහ්ම තලවල උපදින්නේ ඒ අරූප දෙහාන අර රූප දෙහානත් ඉක්මවලා යම් කිසි කෙනෙක් අරූප දෙහාන මට්ටමට හිත භාවනාවෙන් දියුණු කරලා තිබුණා නම් අන්නේ අය අරූපී බ්‍රහ්ම තලවල උපදින. එතකොට මෙන්න මේ අතර සුද්ධාවාස බ්‍රහ්ම තල තියෙන. ඔය රූපාවචර බ්‍රහ්ම ලෝක 16 අතර තියෙනවා සුද්ධාවාස බ්‍රහ්ම තල 5. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට කියලා ධර්මයේ සඳහන් වෙනවා. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5. මේ බ්‍රහ්ම තලවල උපදින්නේ අනාගාමී ඵලයට පත්වෙච්ච උත්තමයන් වහන්සේලා පමණයි. ඔබ දන්නවා මේ ධර්මය අවබෝධ කරගෙන නිවන කරා යන ගමනේ සෝවාන් ඵලය, සකදාගාමී ඵලය, ඊළඟට අනාගාමී ඵලයේ කාමරාග පටිඝ සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලපත, පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන සමග කාමරාග පටිඝ සම්පූර්ණ ප්‍රහාණය කරපු පිරිස මරණින් මත්තේ උපදින්නේ ඔන්න ඔය කියන සුද්ධාවාස බ්‍රහ්ම තලවල. ඒ සුද්ධාවාස බ්‍රහ්ම තලවල කෙනෙක් ඉපදුනා නම් ආයමත් කාම ලෝකෙට, දිව්‍ය ලෝකෙටවත් මනුස්ස ලෝකෙටවත් ආය කාම ලෝකෙට එන්නේ නැහැ. අනාගාමී කියන එකේ අර්ථයත් ඒකයි. අනාගාමින්න ආගාමී. ආයමත් කාම ලෝකෙට එන්නේ නැහැ කියන අර්ථය. එතකොට මෙන්න මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල ඉපදිලා ඉන්න අනාගාමී උත්තමයන් වහන්සේලා ඒ බ්‍රහ්ම ලෝක තුලදීම පිරිනිවන් පානවා. ඉතිරි සංයෝජන පහත් එහෙදිම ප්‍රහාණය කරනවා. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන ඒ සංයෝජන පහත් ප්‍රහාණය කරලා උතුම් අරහත්වයට පත් වෙලා ඒ සුද්ධාවාස බඹලව ඉන්න දේවතාවරු එහෙම පිරිනිවන් පානවා. මේ අනාගාමී ඵලයට පත්වෙච්ච දේවතාවරු අතර ඉන්න සනත් කුමාර කියන බ්‍රහ්ම දේවතාවුන් වහන්සේ බොහෝම ධර්මදර ධර්ම කතික බ්‍රහ්ම දේවතාවුන් වහන්සේ නම. උන්වහන්සේ දිව්‍ය තලයට වැඩම කරනවා සුධර්මා දිව්‍ය සභාවට පොහොය දවසට බණ කියන්න. අද වගේ පොහොය දවසට අපි මේ මනුස්ස ලෝකෙ ඔබ බණ අහනවා වගේම දෙවිවරු සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙලා සනත් කුමාර කියලා බ්‍රහ්ම දෙවියන්ගෙන් බණ අහනවා. මේ දීඝනිකාය ජනවසභ සූත්‍ර ජනවසභ දෙවියන් බුදුරජාණන් වහන්සේට විස්තර කරනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ පොහොය දවසට දෙවිවරු කතා වෙන්නේ සතර සතිපට්ඨාන ගැනයි. සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙච්ච දෙවිවරු සාකච්ඡා කරන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැනමයි. ඒ දෙවිවරු සාකච්ඡා කරන්නේ පංච ඉන්ද්‍රිය පංච බල ධර්ම වඩන ආකාරය ගැනයි. සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දෙවියන් සාකච්ඡා කරනවා. එහෙමනම් මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නිවන කරා යන්න උපකාර වෙන මේ බෝධිපාක්ෂික ධර්මයන් ගැන තමයි දෙවියන් පවා සුධර්මා දිව්‍ය සභාව එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා, බණ අහනවා. මේ සනත් කුමාර කියන බ්‍රහ්ම දෙවියන් දහම් දේශනකොට මේ දිව්‍ය පිරිස අතර බණ අහන්න උනත් දැන් ඔබ දන්නවා සාමාන්‍ය සමහර අය ආස ඉස්සරහින්ම ගිහිල්ලා වාඩි වෙලා බණ අහන්න. හැබැයි ඒ දෙවියන් අතර ආසන පවා දෙවියන්ට අවස්ථාවල් ලැබෙන්නේ ඒ අයගේ පිනේ ප්‍රමාණයට. අර දිව්‍ය ලෝකේ බණ අහන්න එකතු වෙන දෙවියන් අතරින් පවා ජනවසභ දෙවියන් බුදුරජාණන් වහන්සේට විස්තර කරනවා ස්වාමීනි ඔය එකතු වෙන දෙවිවරු අතරින් මනුස්ස ලෝකේ සද්ධාව දියුණු කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච අය, සීලේ දියුණු කරගෙන දිව්‍ය තලවල ඉපදිච්ච අය, සුත දහම් දැනුම හොඳට දියුණු කරලා දිව්‍ය තලයේ ඉපදිච්ච අය, ත්‍යාග සම්පත්තිය අතහැරීම පුරුදු කරලා දිව්‍ය තලයේ ඉපදිච්ච අය, ප්‍රඥාව පුරුදු කරලා දිව්‍ය තලයේ ඉපදිච්ච අය. ඒ කියන්නේ සීක බල, සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩලා ඒවා බලවත් කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරු අනෙක් සියලු දෙවිවරුන්ට වඩා දිව්‍ය වර්ණයෙන් බැබලෙනවා, දිව්‍ය තේජසින් බැබලෙනවා, දිව්‍ය බල පරාක්‍රමෙන් බැබලෙනවා.
අන්න ඒ අය තමයි අනිත් දෙවිවරුන්ට පවා ඉදිරියෙන්ම ඉඳගෙන බැබලෙමින් ඒ අය තමයි කියනවා අර ධර්මය අහනකොට ඒ අයට ලැබෙන අවස්ථාව බොහොම ප්‍රබලයි අනිත් අයට වඩා. ඒ නිසා පින්වතුනි දෙව්ලොව ඉපදුනා. දැන් සමහර අය ඔබ අහලා තියෙනවා විමානවත්ව කියලා ධර්මයේ සඳහන් වෙනවා දිව්‍ය ලෝකේ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. ඒ විමානවත්වයේ සඳහන් වෙන්න සමහර දෙවිවරු කාලයක් මේ තුනුරුවන් ගැන සද්ධාව දියුණු කරපු සිල් රැකපු බණහපු ඔය කියන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච අය ගැන නෙමෙයි සඳහන් වෙන්නේ. සමහර වෙලාවට වතුර ටිකක් පූජා කළ පිපාසයෙන් හිටපු කෙනෙකුට මරණ මංචකේ ඒ පින බලවත් වෙලා දිව්‍ය ලෝකෙ උපදිනවා. ඊළඟට පිණ්ඩපාත යන ස්වාමීන් වහන්සේ නමකට දානි හැන්දක් පූජා කරනවා. මොකක් හරි අනතුරකින් විපතකින් මරණයට පත් වෙනකොට මතක් වෙන්නේ අර දන් දීපු පින. අනේ මං දානි හැන්දක් පූජා කරා නේද කියලා ඒක මතක් වෙලා සාදු සාදු කියලා ඒ පින බලවත් වෙලා දිව්‍ය ලෝකෙ උපදිනවා. ඊළඟට ඔය වගේ උක්දණ්ඩක් පූජා කරලා පිට්ටු කෑල්ලක් පූජා කරලා සමහර චෛත්‍යයකට මල් ටිකක් පූජා කරලා මරණයට පත්වෙනකොට අර මල් පූජා කරපු පින බලවත් වෙලා ඒ මොහොතේ ආසන්න කුසලයක් හැටියට කරපු පිනක් කුසලයක් බලවත් වෙලා තමන්ගේ ජීවිතේ කරලා තිබ්බ අකුසල් යටපත් වෙලා දිව්‍ය ලෝකෙ උපදින දෙවිවරු ගැන සඳහන් වෙනවා. ඔය විමානවත්වයේ සඳහන් වෙන බොහෝ එවැනි දිවි දේවතාවරුන්ගේ කතා. එතකොට ඒ දෙවිවරු පිනක් බලවත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුනාට ඒ දෙවියන්ට වඩා දිව්‍ය වර්ණයෙන් දිව්‍ය තේජසින් දිව්‍ය බල පරාක්‍රමෙන් දිව්‍ය සැප සම්පත් වලින් ගොඩාක් බල සම්පන්නයි මනුස්ස ලෝකේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩලා සීක බල ධර්ම පුරුදු කරලා දිව්‍ය ලෝකෙ උපදින දෙවිවරු. එතකොට සනන්ත් කුමාර කියන දෙවියන් අද වගේ පුන් පොහෝ දවසක දිව්‍ය ලෝකෙ සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙලා දෙවියන්ට බණ කියනවා. ඔය දිව්‍ය තලයේ දෙවියන් බණ කියනකොට ඒ වගේම පෝය දවසේ සිදුවෙන තවත් විශේෂ සිදුවීමක් බුද්ධ දේශනා අතර සඳහන් වෙනවා. ඒ තමයි පසළොස්වක පෝය දවසට දෙවිවරු ඔය බණ වගේම සාමාන්‍ය සතර පෝයට දෙවියන් සුධර්මා දිව්‍ය සභාව රැස් වෙලා සක්‍ර දෙවියන්ගේ මූලිකත්වයෙන් යම් යම් දිව්‍ය ගැටලු ප්‍රශ්න විසඳනවා. දෙවියන් මනුස්ස ලෝකයේ තොරතුරු සාකච්ඡා කරනවා. මනුස්සයන්ගේ යහපතට උදව් කරන්න පුළුවන් අවස්ථාවක නම් මිනිස්සු ගුණධර්ම රකින්න අවස්ථාවල දෙවිවරු උදව්පකාර කරනවා. පසළොස්වක පෝය දවසට සතරවරන් දෙවියන් සක්‍ර දෙවියන්ගේ අවසරයෙන් මේ මනුලොව සැරිසරමින් මනුස්ස ලෝකෙ මිනිස්සුන්ගේ විස්තර සීල් ගන්න ඒවා බණ ඒවා පින්කම් කරන ඒවා මිනිස්සු ගුණධර්ම දියුණු කරන මේ කටයුතු ගැන විස්තර එකතු කරගෙන යනවා. ඒ ගිහිල්ලා දිව්‍ය ලෝකෙ දෙවියන් අතර ඒවා කියලා ඒ පින් දෙවියනුත් අනුමෝදන් වෙනවා. මේක ධර්මයේ සඳහන් වෙන කාරණයක්. පසළොස්වක පෝය දවස්වලට සතරවරන් දෙවියන් මනුලොව සැරිසරනවා. කවුද අද පෝය දවසේ උපෝසත සීලෙ සමාදන් වෙලා ඉන්නේ? කවුද අද දවසේ ගුණධර්ම පුරන්නේ? වෙනදට වඩා පින් කුසල් වඩන්නේ කවුද? මේ විස්තර සතරවරන් දෙවියන් එකතු කරගෙන මනුලොව කෙරෙන පින්කම් විස්තර මහා පින්කම් තොරතුරු එකතු කරගෙන යනවා. සාමාන්‍යයෙන් මේවා ගැන දන්නේ නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දෙවියන් මොකටද මනුස්ස ලෝකෙ විස්තර හොයන්නේ? දෙවියන්ට වැඩ නැතුවද? මේ කෙනා සීල් රකින්නවද නැද්ද? මේ කේලම් හොයන්නේ මොකටද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. පින්වතුනි, දෙවිවරු මේ කරන පින්කම් විස්තර අරගෙන ගිහිල්ලා සක්‍ර දෙවියන් ඉදිරියේ සුධර්මා දිව්‍ය සභාවේ සතරවරන් දෙවියන් මේ පින්කම් ගැන කියනවා. මනුලොව මෙන්න මේ වගේ පින්කම් අද සිදුවෙනවා. මේ විදිහට මිනිස්සු වෙනදට වඩා සිල් රකින්නවා. උපෝසත සීලෙ සමාදන් වෙලා අද මෙහෙම පින්කමක් කරනවා, මේ වගේ පින්කමක් කරනවා කියලා මනුලොව කරන පින්කම් දිව්‍ය ලෝකේ දෙවියන් සුධර්මා දිව්‍ය සභාවේ ඒවා කියමින් සාකච්ඡා කරනකොට ඒකතු වෙලා ඉන්න දෙවිවරු සාදුකාර දිදී ඒ පින් අනුමෝදන් වෙනවා, සතුටු වෙනවා.
පිංහතුනි මතක තියාගන්න පින් කිරීමත් පිනක් කෙනෙක් කරන පිනක් අනුමෝදන්වීමත් පිනක්. පත්තානු මෝදනා කියන කෙනෙක් කරන පින් දැකළ අනුමෝදන් වෙන එක පිනක්. දැන් ඔබ හිතන්න ඔබට ලොකු පින්කමක් කරගන්න විදිහක් නෑ කියලා. හැබැයි ඔබ දකිනවා තව කවුරු හරි කෙනෙක් බොහොම ලස්සනට පින්කමක් කරනවා දානයක් දෙනවා. චෛත්‍ය වන්දනාවක් කරනවා කප්රුත් පූජා කරනවා. අඩුගාන මොනවහරි බෝධි ප්‍රාකාරයක් හදනවා චෛත්‍යයක් හදනවා බුද්ධ ප්‍රතිමාවක් නෙලනවා. එක කාටහරි අසරන දුගී මගේ යාචකයන්ට දානයක් දුන්න කියලා හිතන්න. කවුරු හරි පින්කමක් කරනවා දැකලා අන්න කෙනෙකුට ඉරිසියාවක් නැති කුහකකමක් නැති අනුන්ගේ පිනක් දැකලා සතුටු වෙන්න පුළුවන් අයනම් අන්න හදවතින්ම ඒ පින දැකලා අනේ සාදු සාදු කොච්චර දෙයක්ද. අනේ මනුස්ස ලෝකෙ මේ අය අසවල් අසවල් අය මෙහෙම පින් කරනවා නේද කියලා දෙවියනුත් ඒ විදිහටම සතුටු වෙනවා. අර මනුස්ස ලෝකෙ කෙනෙක් පින් කරනවා දැකලා අනේ කොච්චර දෙයක් අසවලා පින් කරනවා. අනේ අසවල් කෙනා මෙහෙම දානයක් දීලා මේ වගේ ලස්සන පින්කමක් කරලා තිබ්බ මාත් ඒ පින අනුමෝදන් වෙනවා කියලා මිනිස්සු අතර අපි දන්නවා සමහරයි ඉන්නවා කෙනෙක් පින් කරනකොට තමන් කරා වගේ හරි සතුටෙන් අනුන් කරන පින හදවතින් අනුමෝදන් වෙන ඉන්න. ඒ වගේ දෙවියනොත් මනුස්ස ලෝක මිනිස්සු කරන පින් පෝයි දවස්වලට සුධර්මා දිවිය සභාව සාකච්ඡා කර ඒ පින් අනුමෝදන් වෙනවා. හැබැයි පිංගතුනි ඒ අනුමෝදන් වෙන අතර දෙවිවරු තවත් සතුටු වෙන කාරණයක් තියෙනවා. ඒ තමයි මිනිස්සු බුදුන් සරණ යනකොට පින් කරනකොට දෙවිවරු මෙන්න මෙහෙම කියනවා. ඒකේචි බුද්ධන් සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය පහාය මානු සන්දේහන් දේවකායා පරිපූරේ සන්ති. දැම් අසවල් අසවල් අය බුදුන් සරණ ගිහිල්ල පින්කං කරනවා. ඒ අය නං අපාය උපදින්නේ නෑ. ඒ අය කයිබිදී මරණින් මත්තේ දිවිය ලෝක ඉපදිලා දේවකායා පරිපූරේසන් දිවිය පිරිස් වැඩි වෙනවා කියලා දෙවියන් සතුට වෙනවා කිය. පිංහතුනි මනුස්ස ලෝක මිනිස්සු වැඩි වැඩියෙන් පින් කරනවා කියන්නේ දිවිය ලෝක පිරිස වැඩි වෙනවා. දෙවරු සතුට වෙනවා. අනාගතයේ මේ අය දිවිය ලෝකොල උපදිනවා දිවිය පිරිස් වැඩි වෙනවා කියලා දෙවියන් සතුට වෙන. හැබැයි මිනිස්සුන්ගේ ආවිෂ පිරිහෙනකොට අකුසල් බලවත් වෙනකොට අධර්ම රාගේ විෂම ලෝභය මිත්‍යා ධර්මය බලවත් වෙලා ඉරිසියාවල් වෛර ක්‍රෝධ කුහකකම් එන්න වර්ධනය වෙලා මිනිස්සු අකුසලෙන් බලවත් වෙලා සිල් ගුණ දහම් වලින් පිරිහෙනකොට ඒ විස්තරත් දෙවියන් අතරි සාකච්ඡාවෙන. එතකොට දෙවුරු කම්පාවෙනවා. මනුස්ස ලෝක මිනිස්සු එන්න සීලයෙන් පිරිහෙනවා. පිනෙන් පිරිහිලා යනවා ගුණ ධර්මවලින් පිරිහෙනවා. අනාගතයේ දිවිය පිරිස අඩු වෙලා අපායවල් පිරිලා යනවා කියල දෙවියන් කම්පාවෙනවා කියල සඳහන් වෙනවා. ඒ නිසා ඒ තොරතුරු අරගෙන ගිහිල්ල දෙවිවරු සාකච්ඡා කරනකොට දෙවියම් මිනිස්සුන්ගේ ඇත්ත ස්භාවය මිනිස්සුන්ගේ අකුසල් ගුණධර්මයෙන් පිරිහෙන හැටි මේවා දෙක්කල දෙවියන් කම්පාවෙනවා දෙවියන්ගේ රැකවරණ මනුස්්‍යයන්ට අහිමි වෙන්නේ ඔන්න ඔය නිසා. එනිසා පිංහතුනේ පුන් පොහෝ දවසක් කියලා කියන්නේ පින්කර යුතු දවසක්. මෙනදට වඩා උපෝසත සීලෙස දැන් උපෝසතය ඔබ සමාදන් වෙනවා කියලා කියන්නේ සාමාන්‍ය දවසට බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයා නිත්‍ය සීලෙ තමයි පංච සීලෙ. ප්‍රාණඝාතයෙන් වලකිනවා හොරකමින් වලකිනවා වැරදිකාම සීවනින් වලකිනවා බොරුවෙන් වලකිනවා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය වැලකි. මෙන්න මේ පංච සීලෙ තමයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගිහි ශ්‍රාවකයකුට නිත්‍ය සීලෙ හැටියට පෙන්නල දුන්න. හැබැයි පෝය දවසට බුදුහාන්දුරන්ගේ කාලින සමහර ශ්‍රාවකයෝ ගැන සඳහන් වෙන සතර පෝයටම උපෝසතය රැකපු අය. අද අඩුගාන පසොලොස්සක පෝයකටවත් මෙවැන් යුගයක බලන්න සාමාන්‍ය පෝයකට සිල්ගන්න කීයෙන් කී දෙනාද. ඒ සිල්ගන්න පිරිස අතර ගත්තත් ඒ සීලය හරියටම ආරක්ෂා කරන්න කීයෙන් කී දෙනාද. සමහරු හවස් වෙනකොට ඉක්මනට ගෙදර දුවන්න කල්පනා අර පැය කීපයක් හිටිය. ඒ පන්සලට ආවත් අනුන්ගේ අඩුපාඩු කේලම්
කාට හරි බනිනවා එතනත් ගැටුමක් හදාගන්න සිල් ගන්නන පිරිස අතරත් මොකක් හරි රණ්ඩුවක් හදාගන්න සමාලාට හාමුදුරුවන්ගේ අඩුපාඩු කාගේ හරි කියලා ඊළඟට රණ්ඩු වෙලා අපි එන්නෑ මේ ආයි එන්නෑ මේ පන්සලට අර දායකයෝ එක්ක ප්‍රශ්න හදාගෙන යන මේ අකුසල් පිරිච්ච සමාජයේ රාග ද්වේෂ මෝහ ඇවිස්සිච්ච විකෘති කෙලෙස් බලවත් සමාජ මනුස්සයන්ගේ ස්වභාවය වගේ පිංහතුනේ ඒ නිසා අපි මේ ජීවත්වෙන්නේ බොහොම භයානක කාලෙක මෙවැනි යුගයක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අඩ්ඩුම ගාන මේ බණටික ඇහෙනකොට ඔබට පන්සලකට ගිහිල් දැන් අපි දන්නවා පහුගිය අවුරුදු 2 මේ වසංගතයත් එක්ක ගෙවිච්ච කාලේ බොහෝ දෙනෙකුට පන්සල්වලට ගිහිල්ලා මිනිස්ව ඒක රාසී වෙලා පින්කං කරන්න ගුණධර්ම පුරන්න සිල් සමාදන් වෙන්න අපිට යම් අසීරුතාවයක් ඇති වුණා. හැබැයි දැන් වසංගතයේ සම්පූර්ණයෙන්ම පහවෙලා නැති වුණා. දැන් මිනිස්සු නිදහසේ පින්කං කරනවා ගුණධර්ම පුරනවා වන්දනාව යනවා පන්සල්වලට එකතු වෙනවා. මිනිස්සු ගුණධර්ම පුරනවා. පෝය දවසට වෙනදට වඩා වෙනද නටපු කෙනා එදාට නැටුම් ගැයුම් වාදන සින්දු කියපු අය නැටුන් නටපු අය නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන මල් සුවදවිලවුම් ලස්සන සැරසිලි මේ සියල්ලෙන් එදාට චාම් සරල ජීවිතයක් සුදු ඇඳුමක් ඇඳලා බොහොම සරල ජීවිතයක් ගත කර වෙනද හැම වෙලාවෙම බඩකිනේ නේන වෙලාවට හිතෙන වෙලාවට හැම වෙලාවෙම මොනවා හරි කටේ දාගෙන කන්නමයි හිත. හැබැයි පෝය දවසට විකාල භෝජනය වලකිලා පුළුවන් තරම් හිත දමනය කරගෙන තම විකාල භෝජනය වලකිනෝ. ආහාරය පවා සාමාන්‍ය ආහාර ගන්න වෙලාවට පවා ආහාර ගන්න වෙනද වගේ නෙමේ ප්‍රතිවේක්ෂා කරලා නුවනින් විමසලා හොඳට ඒ ආහාරයේ පටික්කුල සංඥාව මෙනෙහි කරමින් තමයි පෝය දවසකට වෙනදට වඩා උතුම් සංවර සිල්වත් දමනයක් උත්සාහයක් ගන්නවා ජීවිතය පුරුදු කරගන්න. ඊළඟට උච්චාසයන මහාසයන් මේවැම් වලකිනවා. එතකොට මේ වගේ කෙනෙක් වෙනදට වඩා තවෝ අතර සමහරය උපෝසත දසසීලේ රන්රිදී මුතුමැනික් භාවිතාවෙන් වලකිනවා මෛත්‍රී සහගත චේතෝ විමුක්තියෙන් කාලය ගත කරන මේ වගේ තමන්ගේ ජීවිතය තුළ වෙනදට වඩා පන්සිල් සමාදන් වෙලා ගත කරන අනික් දිනවලට වඩා පෝය දවස්වලට උපෝසතයක් රකින. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා බුද්ධංග උපෝසත සූත්‍රයේ විසාකා උපෝසත සූත්‍රය වගේ උපෝසත කියලා සූත්‍ර දේශන ගණනාවක් බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. ඒ දේශනාවල ධර්මයේ සඳහන් වෙනවා පෝය දවස කියන්නේ රහතන් වහන්සේලා අනුගමනය කරමින් ගුණධර්ම පුරණ දවසක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ගිහි ශ්‍රාවකයන් පෝය දවසට වෙනදට වැඩිය උතුම් සීලේක සමාදන් වෙලා ගුණධර්ම පුරනවා. ඉතින් ඒ නිසා ඔබ අද මේ පුන් පොහෝ දවසේ මේ බණහනවා වගේම ඔබේ හිත රැකගන්න. කය වචනය උපරිම සංවරකමක් ඇති කරගන්න. අද දවස පුරා බුදුගුණ සිහි කරන්න. මෛත්‍රිය වඩන්න. සද්ධහා සීල සුතතියාග ප්‍රඥාදී ගුණධර්ම දියුණු කරගන්න දක්ෂවේ. තින් එහෙමනං ඔබ හැම දෙනාටම අද මේ පුන් පොහෝ දවසේ අපි ආශිර්වාද කරනවා ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන සද්ධහා සීල සුතතියාග ප්‍රඥා වඩාගෙන උතුම් වූ ධර්මයම දියුණු කරගන්න ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. ඔබ කරන පින්දහම් ඔබේ සීලාදී ගුණධර්මය සුධර්මා දිවේ සභාව දෙවිවරු පවා සාධකාරදිදී සතුටුවමි අනුමෝදන් වෙන විදිහ පින්දහම් ඔබේ ජීවිතය තුළ රැස් කරගන්න ඔබට වාසනාව ලැබේවා. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ධර්මශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාටමත් අද ධර්ම දේශනාවේ පින්බර දායක අති දරුවෝ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පදිංචි මනුජී සමන්ත මහත්මයා
හර්ෂණී දිසානායක මහත්මිය කමායා සහ හිමායා කියන දියණිවරු දෙදෙනා ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලැබේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදයම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් සෑම පුන් පොහෝ දවසකම කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශයේ පුන් පොහෝ දවසේ රාත්‍රී ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පදිංචි මනුජී සමන්ත මහත්මයා ඇතුළු පවුලේ පින්වතුන් දරනවා. ඒ අයගේ ප්‍රධානම අරමුණ තමයි ගෞරවනීය දේශකයන්න් වහන්සේට අපට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. ඉතින් ඒ වගේ මේ පින්වතුන්ගේ සුජීවත්ව ඉන්න මෑණිවරු, පවුලේ සියලු ඥාතීන්, දරුවන්, ඒ පවුලේ හැම දෙනාටම මනුජී සමන්ත මහත්මයා, හර්ෂණී දිසානායක මහත්මිය, අමායා කමායා කියන දියණිවරු ඇතුළු හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ තුනුරුවන්ගේ ආශිර්වාදය උතුම් මේ ධර්ම දානමේ පිනේ ආශිර්වාදයෙන්ම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ මේ පවුලේ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ පින්වතුන්ගේ අරමුණක්. එහෙමනම් ඔබ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් මේ සදහම් විකාශයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දෙනාටම මේ ධර්ම දානමේ පිනත්, ධර්ම ශ්‍රවණමේ පිනත්, ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.